වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. මාර බන්ධනාගාර ගැටුම ගැන විමර්ශන CIDට. ගැටුමින් රැඳවියන් 8ක් මරුට. තුවාල ලැබූ 63 දෙනෙකුගෙන් 26කට කොවිඩ්. රාජ්‍ය ඇමතිනි සුදර්ශනීගෙන් බන්ධනාගාර විෂය ඉවතට. කැබිනට්ටුව පළමු වරට වීඩියෝ තාක්ෂණයෙන් රැස්වේ. දිවි නැගුම නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්. කොවිඩ් දෙවන රැල්ල 20,000 පනී. දංකොටුවේ කර්මාන්ත ශාලාවක ආසාදිතයන් 45ක්. හිරු වාර්තාකරුටත් බාධා කළ දෙවනගල අනවසර පදිංචිකරුවෝ. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා. GB 30ක් රුපියල් 195යි. GB 100ක් රුපියල් 490යි. අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම Big Flex 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම Lifebuoy double sachet දැන් රුපියල් 10ක් පමණයි. මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වයේ හේතුවෙන් මේගිය රදවියන් ගණන 8ක් දක්වා ඉහළ ගිය අතර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 63ක්. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව වහාම අදාළ විමර්ශන බාර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පස්වරුවේ නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. දවසේ පුවත. මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට COVID-19 ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග තවත් රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දරා තිබුණේ ඊයේ දහවල් කාලයේදී. මහර බන්ධනාගාරයේ රැඳවියන් 3000කට වැඩි පිරිසක් සිටින අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු 500ක් පමණට ඇතුළත්. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පිරිසක් නොසන්සුන් වීම සිද්ධියට මුල් වී ඇති බවයි. එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට කඩා පැන ඒ දේපළ වලට හානි සිදු කර තිබුණා. බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි සෞඛ්‍ය කාර්යාලයට ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකටද රැඳවියන් විසින් ගිනි තබා තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් බන්ධනාගාරය තුළ වර්ධනය වෙමින් පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට සහ පිටත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායමෙන්ම කැලණිය රාගම සහ අවට පොලිස් ස්ථානවල කණ්ඩායම්ද කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළා. අප වාර්තාකරු සඳහන් කළේ බන්ධනාගාරය තුළින් විටින් විට වෙඩි හඬ ඇසුණු බවයි. බන්ධනාගාර පරිශ්‍රය ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා නාවික හමුදාවේ ගම්පහගිරි නිවීම ඒකකයේ සහ කොළඹ මහනගර සභාවේ රථ 6ක් යොදා තිබුණා. මේ අතර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයේ සැලවීමත් සමග රැඳවියන්ගේ ඥාති හිතවතුන් බන්ධනාගාරය අසලට රැස්ව සිටියා.
වැඩි කියලා වෙන්න වෙඩිල්ලක් හදුනා නම් මොකද වෙන්නේ? කෙසේ වෙතත් අද අලුයම් කාලයේ වනතුරුත් බන්ධනාගාරය තුළ ගින්න පැවති අතර ඒ පාලනය කර තිබුණේ අද උදෑසනයි. උදෑසන වන විටත් රැඳවයන්ගේ ඥාති හිතවතුන් බන්ධනාගාරය අසල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. කවුරුත් නැහැ ඔක්කොම හොස්පිටල් එකේ ඉන්නේ. රාගම හොස්පිටල් එකේ ඉන්නවා. එතන ඉඳලා මොනවද කරන්නේ? මේ ගෙනියන්නේ ඊළඟ බන්ධනාගාරවලට ගෙනියන්නේ. මේ කියන්නේ නැහැ ඒගොල්ලෝ. මේ අතර ඇති වූ නොසන්සුන්තාවයේ පාලනය කිරීමෙන් පසු බන්ධනාගාර පරිශ්‍රයේ සිට නිරෝධායනය සඳහා රැඳවියන් බස් රථ මගින් රැගෙන යන අවස්ථාවේද බන්ධනාගාරයේ ඉදිරිපිටට ඔවුන්ගේ ඥාති හිතවතුන් රැස්ව සිටියා. අදාළ සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයන් අතරින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන නැති පසුබිමක රැඳවියන් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණා. මේ අතර බන්ධනාගාරය ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ රැඳවියන්ගේ ක්‍රියාදාමයට අමතරව එක පුද්ගලයෙක්ගේ යම්කිසි නොසැලකිලිමත් අපරීක්ෂාකාරී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මේ ආකාරයට බලපාලා තියෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඉදිරියේදී විනයානුකූලවත් ඒ වගේම නීතිය මගිනුත් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ සිද්ධිය ඊයේ 5ට විතර ඇති වුණා. ඔවුන් සම්පූර්ණයෙන්ම බන්ධනාගාරයේ තුල පළවෙනි ගේට්ටුව දෙවෙනි ගේට්ටුව කඩාගෙන එළියට පැමිණීමට උත්සාහ කර අවස්ථාවේ බන්ධනාගාර ආරක්ෂා පනත යටතේ බන්ධනාගාර නිලධාරීන්ට තිබෙන බලය අනුව බලය පාවිච්චි කිරීමක් සිදු කළා. එහිදී ප්‍රථමයෙන්ම එක් රැඳවියෙක් මිය ගියා. දැන් මේ අවස්ථාව වන විට පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් කරා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා 400ක් ගෙන් යුක්ත පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ ස්ථානට යවුවා. ඒ වගේම 200ක පමණ විශේෂ කාර්ය බලකායේ පිරිසක් යවුවා. නමුත් කිසිම අවස්ථාවක පොලිසිය හෝ විශේෂ කාර්ය බලකායේ බන්ධනාගාරයේ තුල තිබිච්ච මෙහෙයුම් වලට සහභාගී වුණේ නැහැ. මේ ප්‍රශ්නය ඇති කළේ රිමාන්ඩ්ගතව සිටින සැකකරුවන් විසින් ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් විවිධ හේතු ඉදිරිපත් කරා. එකක් තමයි මේ කොවිඩ් සම්බන්ධ තත්ත්වය. උදෑසන 6 දක්වා පැය 14ක කාලයක් විවිධ සිදුවීම් වාර්තා වුණා. මේහිදී බන්ධනාගාර නිලධාරීන් බලය පාවිච්චි කිරීම සිදු කළා. ඒ ප්‍රතිඵලයක් හැටියට රැඳවියන් 8 දිනක් මිය ගොස් තිබෙනවා. මෙම මහර බන්ධනාගාරයේ සම්පූර්ණයෙන්ම ඇතුළත ලේඛනාගාරය, ඒ වගේම බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලය, සහකාර අධිකාරිවරයාගේ කාර්යාලය, ඒ වගේම ගබඩාව, ආහාර ගබඩාව, භෝජනාගාරය මේ සියල්ල ගිනිබත් කර විනාශ කර ඇති බවට තමයි වාර්තා වෙන්නේ. රැඳවියන් රඳවා තැබූ සිර මැදිරි සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා මෙම බන්ධනාගාරයේ තිබිච්ච ආයුධ ගබඩාව කිසිම උපද්‍රවයකින් තොරව බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අර මියගිය පුද්ගලයන් 8 දෙනාගේ ස්වභාවය කොහොමද? තාම මේ ගැන කියන්න බෑ. මේ ලේඛන විනාශ වෙලා තියෙන්නේ. කොළඹින් අධිකරණ වලින් මේ කටයුතු අරගෙන ගිහිල්ලා තමයි ඒක කරන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම අපේ පොලිසියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් පත් කරලා තියෙනවා 12 දෙනෙක්ගෙන් යුක්ත. මහර බන්ධනාගාරය ඇති වූ මෙම සිද්ධියේදී රැඳවියන් 8 දෙනෙකු මිය ගොස් බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකු ඇතුළු 63 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ රාගම ශික්ෂණ රෝහලටයි.
තුවාල ලැබූ බන්ධනාගාරයේ හෙද නිලධාරීවරයෙකු සහ ඖෂධ සංයෝජකවරයෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා. තුවාල ලැබූ රැඳවියන් අතරින් වැඩි පිරිසක්ද බරපතල තත්ත්වයේ පසුවන බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළා. මේ අතර රාගම ශික්ෂණ රෝහල ඉදිරිපිටටද රැඳවියන්ගේ ඥාති හිතවතුන් රැස්ව සිටියා. ඊයේ මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච තත්ත්වෙන් සාගම රෝහලට ඔක්කොම 71ක් ඇතුළත් කරා 10 දෙනෙක් පමණ අසාධ්‍ය තත්ත්ව රෝගීන් හැටියට අපි ප්‍රතිකාර කරගෙන යනවා. මේ වගේම දැනට 15 දෙනෙකුට පමණ ශල්‍ය කර්ම සිදු කරලා තිනවා. තවත් දැනටත් ශල්‍යකාර දෙයක ශල්‍ය කර්ම කරගෙන යනවා. ඒ වගේම ඇතුළත් වෙන රෝගීන්ගෙන් 48 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සිදු කරා. එතන කොවිඩ් පොසිටිව් අය 26 දෙනෙක් දැනට හඳුනාගත්තා. අනිත් අයගෙත් දැන් PCR පරීක්ෂණ කරනවා. දැන් තියෙන ප්‍රශ්නේ අපේ වාට්ටුවට සාමාන්‍ය රෝගීන් ඇතුළත් කර ගැනීමත් කරන්න බැරි වෙනවා මේ අවස්ථාවේදී. ඒ නිසා අපිට රෝහල් පරිපාලනය විසින් සමහර තීරණ ටිකක් ගත්තා. එකක් තමයි අපි රෝගීන් බලන්න එන ඥාතීන්ට අද දිනේ එන්න දුන්නේ නැහැ. මොකද කොවිඩ් රෝගේ බෝ වෙන්න පුළුවන් නිසා. මේ තත්ත්වය හෙට දිනේත් අපිට සමහරට පවත්වාගෙන යන්න වෙයි. වාට්ටුව කළමනාකරණය කරගන්න අතුරු. වෙඩි වෙදින් තුවාල තිබුණා. දැන් මෙතෙන්දිත් අපිට ප්‍රශ්න වුණේ දැඩි සත්කාරයකට මේ රෝගීන් කොවිඩ් සහිතද නැද්ද කියන එක නොදැන ඇතුළත් කරන්න බෑ. ඉතින් අපි පරීක්ෂණ කරලා තමයි ඒක දාන්නේ. නැත්නම් එතන ඉන්න අනිත් රෝගීනුත් අමාරුවේ වැටෙන නිසා. මොකද අපි රාගම රෝහල මූලික වශයෙන් කොවිඩ් සහිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් නෙවෙයි. මේ රෝගීන් අපි පුළුවන් ඉක්මනින් කොවිඩ් සඳහා වෙන් කරපු රෝහලකට යොමු කරන්න කටයුතු කරන්නේ. ඒ සියලුම බන්ධනාගාර රෝගීන් ඇතුළත් කර එක වාට්ටුවකට. එම නිසා රෝහල අනිත් ප්‍රදේශවලට රෝගී පැතිරියාමක් නැහැ. මේ අතර ඇති වූ නොසන්සුන්තාව සොයා බැලීමට බස්නාහිර පළාත මහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ මහර බන්ධනාගාරයට පැමිණියා. කොරෝනා වෛරස් තත්ත්වයත් එක්ක තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. සෑහෙන පිරිසක් මම හිතන්නේ බන්ධනාගාර රෝහල ආශ්‍රිත තිබිච්ච ඖෂධ කපඩාවේ තිබිච්ච යම් ඖෂධ වර්ග භාවිතා කරලා සෑහෙන මත්ගතියකින් හිටපු බව අපේ වුණා ඊයේ රාත්‍රී මුළුල්ලේම. ඒ අයගේ මත්ගතියත් එක්ක තමයි ප්‍රචණ්ඩත්වයේ ගියේ. මේ වෙද්දී ඒක නෝමල් තත්ත්වයට හැරලා තියෙනවා. මතින් එහාට අවශ්‍ය පියවර අපි ගන්නවා. මේකේ කොවිඩ් පොසිටිව් බවට අඳුරගෙන තිබිච්ච අය සියලු දෙනාම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අරන් යන්නත් ඒ වගේම අප නියම වෙලා හිටපු අයව නිරෝධායනය සඳහා විශේෂ ස්ථාය කරගෙන යාමත් ඒක අපි දැන් යොසුලුව කරනවා. මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. විශ්‍රාමික මහාධිකරණ වෙනසුරු කුසලා සරෝජිනී විරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සමාජිකයන් වන්නේ ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහතුරුන්. සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුර ලබා දෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර මිගඹු බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් සිව් දෙනෙකුද අද පස්වරුවේ ගොඩනැගිල්ලක වාහනයක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා මෙලෙසවුන් විරෝධතාවයේ නිරත වූ අතර ඊට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දවසේ පුවත මහර බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිටුපස අදිසිය හස්තයක් ඇති බවට තමන් විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළේ මෙම ගැටුම පිටුපස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවයි. මහර රැඳවියන්ගේ ප්‍රධාන ඉල්ලීම PCR පරීක්ෂණයක් කොට Tamanටම රෝගය වැළඳී තිබෙනවාද කියලා පරීක්ෂා කොට ඔවුන් රෝහල්ගත කිරීම හෝ අදාළ නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන යන්න කියන ඉල්ලීම තමයි ගරු කතානායකතුමුන් තිබුණේ. රාජ්‍ය භාරයේ ඉන්න සිරකරුවන් එම සිරකඳුරු තුලම ඝාතනය වෙනවා. ඔවුන් පිළිබඳ වගකීමක් ආණ්ඩුව දරන්නේ නැත්නම් මොකද්ද කරන්නේ? අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මේ වෙන විට අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පවත්වන්නට කටයුතු යොදලා තිබෙනවා කියන කාරණා. අපි කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. කොහොමද මේ 183ක කොවිඩ් පොකුරක් මහර බන්ධනාගාරයෙන් නිර්මාණය වුනේ? මාස දෙකකට කලින් නුවර පළාතේ ඇත්ත වශයෙන්ම මේ කොවිඩ් තිබ්බේ නැති තරමට අඩු වෙලා තිබ්බා. නමුත් බෝගම්මරට හිරකාරයෝ 800ක් ගෙනල්ලා එතනට දැම්මා. ඒතර 150කට කොවිඩ් ඇදිලා. වම් පැත්තේ ඉස්පිරිතාලේ 40කට හැදිලා. දකුණු පැත්තේ බාකට් එකත් වහලා. මේ මුළු නගරෙට මේක බෝ කරලා තියෙන්නේ. අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කිව්වට මේ අලුතෙන් පටන් ගත්ත බන්ධනාගාරය නෙමෙයි නුවර තියෙන්නේ. මේක තදබදේ අවම කර ගැනීම සඳහාත් ඒ වගේම අලුතෙන් රිමාන්ඩ් භාරයට පත්වෙන අයව සති දෙකක් තුල නිරෝධායනය කරලා බන්ධනාගාර ගත කරන්නත් තමයි මේ බන්ධනාගාර යොදාගත්තේ. හැබැයි මේ මහර බන්ධනාගාර විතරක් නෙමෙයි දැන් මේ සති දෙකක තුනක කාලයක් පුරාවටම වරින් වර බන්ධනාගාර රාශියක මේ රැඳවියන්ගේ උද්ඝෝෂණ අපි දැක්කා. මේ ඊයේ මහර බන්ධනාගාරය ඇතුළතත් පලා යාමේ ප්‍රයත්නයක් තිබුණා. ඒ පලා යාමේ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තියලා නවත්ත ගන්න හැකියාව ලැබුණත් විශේෂයෙන් බහුතරයක් ඉන්නේ කුඩුහා
මද්ද්‍රව්‍ය සම්බන්ධ රිමාන්ඩ් රැඳවියන් සහ අච්චු කරපු අය අතර ගැටණයක් ඇති වුණා. විශාල දේපල මහර බන්ධනාගාරය තුල අලාභහානි සිද්ධ වුණා. ගිනි තිබ්බ. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල හොයන්න ඕනේ. මේ අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසයෙන්. රහස් පොලිසියටත් අපි මේ සඳහා පරීක්ෂණ අපි බාර දෙනවා. පැහැදිලිවම තිබෙනවා දුරස්ථභාවය කියන කාරණේ නෑ. රැඳවියන් එසේ හැසිරීම පිළිබඳව අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ඒ වගේම එතුමියගේ අවසාන ප්‍රකාශිතා බරපතලයි කරු කතානායක. ඉතිහාසයේ මහා විශාල කළු පැල්ලම් තිබෙනවා. ඔබතුමා දන්නවා වැලිකඩ පවා යම් හදිසි අස්ත නිර්මාණය වෙලා රැඳවියන් ඝාතනය කර පස්සේ තමයි අපිට දැනගන්නට තිබුණේ මේ කාගේ උමනාවරද කියන කාරණේ. මේක මේ ඇති වී තිබෙන තදබදයක ප්‍රතිඵලයක් නෙවෙයි. බුද්ධ්‍යංශවලට තොරතුරු ලැබුණා මීට පෙර සමයන් කියලා හිටපු පසුගිය කාලේ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම්කිසි පෙත්තක්. ඒකට කියනවා රිවර්ස් කියලාත්. ඒ පෙත්ත ගෙනල්ලා දවස් දෙකකදී හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා. ඒ පෙත්ත ගැහුවම ගරු කතානායකතුමනි කෙනෙකුගේ ලේ දකින්න ඕන. මේගොල්ලෝ මේ අත්හදා බැලීම කරලා මේගොල්ලෝ ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදා හැරලා යම්කිසි මිනීමරණ තත්වයක් ඇති කරගන්න. මේක ඇත්තටම මේක මෙහෙව්වේ මද්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නමුත් මේ වෙනකොට ඒක කරගන්න බැරුව ඉන්න බලවත් හිරකාරයෝ කණ්ඩායම චතුරංග කියන පුද්ගලයාව මෙහෙව්වේ. මේක බුද්ධ්‍යංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයාව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීප දෙනෙක්ව වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්ත්වය ඇති කරගන්න බැරි වුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර බෑකප් ප්ලෑන් එක සිද්ධ වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනීමරණ තත්ත්වයක් ඇති කරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා. අනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇති කිරීම සඳහා ඕන කරන වාතාවරණය ඇති කිරීම විතරයි මේක ඇත්ත කතාව. රටේ සිදුවීමක් වුණාට පස්සේ මේ පෙත්තක් ගැන කියලා ඉවරලා මේ පෙත්තෙන් ලේ මේ වෙන මේක වැදගත් කාරණාවක්. මොකද අවශ්‍ය නම් රජයට රැඳවියෙක්ව මරන්න කොවිඩ් බෝ කරලා අවශ්‍ය නම් ඒක කරන්න පුළුවන් මේ යන විදියට. එයා කොහොමද ඒකට වෙනම විවාදයක් ගන්න. අදිසියත්වයක් තියෙනව නැද්ද කියලා වෙනම පරීක්ෂා කරන්න එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නේ පැන නැගිලා තියෙන්නේ ඊයේ දිනේ 183ක් මහර බන්ධනාගාරයෙන් හම්බුණා. ඒ වගේම මට මතක විදියට අවුරුදු 22ක තරුණේ කොවිඩ් වසංගතයේ වෛරසය හේතු කොට මහර බන්ධනාගාරෙදි මිය ගියා. 82ක කෙනෙක් මිය ගියා. එතකොට කවුරු හරි එක්කෙනෙක් මිය ගියා. මිය ගියානේ. වයස වෙනස් නම් කමක් නැහැ. මොකද 82කට වැඩි අය මැරෙන්න ඕන කියලා එකක් නැහැනේ. නේද? එහෙනම් ගොඩක් අය මේ පාර්ලිමේන්තුවෙන් ඉන්න ඕනෙත් නැහැ. 82ත් පෙරලා පාර්ලිමේන්තුවෙන් ඉන්න දගල් නැහැ. 82 කෙනෙක් මිය ගියපු ගමන් hina වෙනවා. පව් මේ මිනිස්සු ගැන. දිනේෂ් ගුණවර්ධන නැමතුමා නේද? ඔබතුමා හැමදාම කිලින් ප්‍රශ්න අහන එක්කන අදවත් ඔබ පුත් අනුත් මොනවද කියන මම දන්නවා. ඒව ගැන මම කියන්න යන්නේ නැහැ. හරිද? ඔබ පුත් අනුත් මොනවද කියන දන්නවා. ඒ නිසා ඒව අහගන්න එපා කියලා මහත්තයාට මම කියන්නේ. වෙන හස්ත මොනවා තිබුණා? මෙතන සැබෑ ප්‍රශ්නයක් තිබෙනවා ඒ සිරකරුවන්ගේ නොසන්සුන්තාවය මතුවෙන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්නෙටයි විසඳුම ඕන. එහෙම නැතුව නැවත පොලිසිය යොදමින් කැරළි මර්දන යොදමින් වෙඩි තබමින් සර්ලොක් හෝම් පන්නේ වීරයන් කතා ගොතමින් බොහොම ස්තුතියි එමතුමා. මම කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ දේශපාලන හස්තයක් තියෙනවා කියලා. මම කිව්වා අදිසි හස්තයක් තියෙනවා කියලා. ඒක හොයන්න ඕන කියන එක තමයි කිව්වේ. දැන් මේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු එක පටලවගෙන මේ දේශපාලනේ තොප්පියක් දාගෙන තියෙනවා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන විෂය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ඇය නව රාජ්‍ය අමාත්‍ය ධුරයක අද දිවුරුම් දුන්නා. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කර ඇත්තේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයටයි. ඒ අනුව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඇය දිවුරුම් දුන්නා. ජනාධිපති මාධ්‍යංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ ප්‍රමිතියට වර්ධනය කිරීමත් කොවිඩ්-19 ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග පාලනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කිරීමේ පරමාර්ථ සපුරා ගැනීම වෙනුවෙන් නව රාජ්‍ය අමාත්‍ය ධුරය නිර්මාණය කර ඇති බවයි. මේ අතර මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ කැබිනට් අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූ අතර කැබිනට් රැස්වීම සාර්ථකව පැවැත් වූ බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙරට සිදුවන අපරාධ සහ පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවර ගන්නා බව අමාත්‍ය රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. ඔහු මේ අදහස් පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සියදුරේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. අද ඉඳන් කිසි කෙනෙක් කප්පන් ඉල්ලනවා නම් ඒක දෙන්න එපා. ඒ ඉල්ලන කෙනාගේ විස්තර අපිට දෙන්න. ඊට පස්සේ අපි සම්බන්ධයෙන් කටයුතු කරන්නම්. කිසි දෙයකට බය වෙන්න එපා. පාතාලය ගැනත් මම කියන්න ඕනේ. මම ඔවුන්ට මේ අවස්ථාවේදී ප්‍රථම සහ අවසාන වශයෙන් කියන්නේ පුළුවන් නම් දාමරිකකම් අතහැරලා අවිබාල දෙන්න. ඊට පස්සේ රජයක් හැටියට අපි ඒ ගැන සලකා බලන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් අපි අනිවාර්යයෙන්ම මේ පාතාලය නැති කරලා දානවා, විනාශ කරනවා. ඒ කරන්නේ රටේ මහ ජනතාව වෙනුවෙන්.
වගේම තමයි දෙවෙනි එක මත්කුඩු කියන උදුර අද සම්පූර්ණයෙන්ම ඔඩු දෙවල තියෙනවා. අපි ඒකටත් තිත තියෙනවා. කුඩු විකුණන අයට අපි කියන්නේ තාම අහුනේ නැත්නම් කරුණාකර ඒ රැකියාවෙන් මිදෙන්න අපි පුළුවන් නම් වෙනත් රැකියාවක් හොයා දෙනවා. මම මේ කාර්ය කරන්නට හැම ගමකම මම සිවිල් ආරක්ෂක කමිටු පත් කරනවා. ඒ වගේම තමයි පොලිසියෙත් ඉන්නවා අපකීර්තිමත් නිලධාරීන්. ඒ අයත් සුද්ධ කිරීම මගේ වාක්‍යයක්. ඉඳ ජනතාවට මම පොරොන්දු වෙනවා. ඒ වගේ අය ඉන්නවා නම් ඒක සුද්ධ කරමින් තමයි අපි පොලිසිය ඉදිරියට යන්නේ. දිවිනැගුම අරමුදලට අයත් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා එල්ල වී සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. 2015 ජනාධීපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදලින් රුපියල් මිලියන 2992කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණා. එම චෝදිතයන් වූයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන්. බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ලිඛිත දේශනා ගොනු කරමින් පසුගියදා අධිකරණයට පෙන්වා දුන්නේ මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. එබැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. නඩුව අද කැඳ වූ අවස්ථාවේදී කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා සඳහන් කළේ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව ප්‍රධාන වශයෙන් මෙහිදී චෝදනා එල්ල වී තිබූ බවයි. ඒ දිවිනැගුම සහනාධාරලාභීන් 11,97,111කට නිවාස අලුත් වැඩියාව සඳහා දිවිනැගුම ප්‍රජා බැංකුවලට අයත් මුදල් වලින් රුපියල් 2,500 බැගින් ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවටයි. එහෙත් මෙම නිවාස ආධාර ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වී තිබෙන්නේ දිවිනැගුම කළමනාකරණ සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව බැවින් එය විත්තිකරුවන්ගේ අවශ්‍යතාව මත පමණක් ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙලක් නොවන බව සාක්ෂි වලින් පෙනී යන්නේ යයි විනිසුරුවරයා සඳහන් කළා. එමෙන්ම මෙම නඩුව මගින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වෙත චෝදනා එල්ල කර තිබුණද එයද ඔප්පු වී නොමැති බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා. විනිසුරුවරයා පෙන්වා දුන්නේ දිවිනැගුම බැංකු සඳහා රජය විසින් ප්‍රාග්ධනීය සපයා දීමක් සිදු කර නොමැති බව මෙම නඩු විභාගයේදී හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබූ බවයි. එය අනුව පෙනී යන්නේ එම බැංකුවල පවතින මුදල් දිවිනැගුම ප්‍රතිලාභීන්ගේ මුදල් මිස රජයේ මුදල් නොවන බව යයිද විනිසුරුවරයා සඳහන් කළා. එම පදනම මත රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනාවද පිළිගත නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා එම චෝදනා ඔප්පු වී නොමැති බවද සඳහන් කළා. විනිසුරුවරයා පෙන්වා දුන්නේ සාවද්‍ය පරිහරණය යන චෝදනාව ඔප්පු කිරීමට නම් විත්තිකරුවන් විසින් යම් මුදලක් තම පෞද්ගලික පරිහරණය සඳහා ගෙන තිබූ බව ඔප්පු කිරීම අත්‍යවශ්‍ය වන බවයි. එහෙත් මෙම නිවාස ආධාර ලබා දී තිබෙන්නේ දිවිනැගුම සහනාධාරලාභීන් වෙත බැවින් එම අරමුදල් විත්තිකරුවන් සිය පෞද්ගලික පරිහරණය සඳහා ගෙන නොමැති බව පැමිණිල්ල විසින් පවා අධිකරණය හමුවේ පිළිගෙන තිබෙන බව මෙහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නා. ඒ අනුව රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට විත්තිය විසින් එල්ල කර තිබෙන චෝදනාවද සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව විනිසුරුවරයා සඳහන් කළා. ඉදිරිපත් වන සියලු කරුණු සලකා බැලීමේදී මෙම නඩුවේ දෙවන විත්තිකාර කිත්සිරි රණවක මහතා වෙත එල්ල කර තිබෙන චෝදනා ඔප්පු වී නොමැති හේයින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළා. ඒ අනුව එම විත්තිකරුට ආධාර අනුබල දුන්නේ යයි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සෙසු විත්තිකරුවන් තුන්දෙනාට එල්ල කර තිබෙන චෝදනාද සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි විනිසුරුවරයා අවධාරණය කළේ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාද නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ තවත් නඩු දෙකක් ගොනු කර තිබුණා. ඒ 2015 ජනාධීපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි 92 ලක්ෂයක පමණ මුදලක් වැය කර හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සහ දිවයින පුරා ප්‍රාදේශීය සභා සඳහා රුපියල් මිලියන 38ක වියදමින් GI පයිප් බට මිලදී ගැනීම මගින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි.
එම නඩුද මෝසම්මාර්ගයෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් පෙන්වා දුන්නේ තම සේවාදායකයා ආර්ථිකය සම්බන්ධ කාර්යසාධක බලකායේ සභාපතිවරයා බැවින් රාජකාරී කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය බවයි. එබැවින් බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් වළක්වාලමින් පනව ඇති තහනම් ඉවත් කරන ලෙස නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කළා. අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පුංචි බොරැල්ල ශ්‍රී වජ්‍රාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ඒ කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තුවේ වෙන්නේ නැද්ද? නෑ එහෙම മന്ത്രിවරු තාම මට කිව්වොත් ආරාධනාවක් ලැබුණොත් එනවද ඔබතුමා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ආරාධනා කරලා තියෙනවා. ඒක පෞද්ගලික තීන්දුවක්. ඒ කියන්නේ ඔබතුමාගේ තාමත් කැමැත්තක් නැද්ද පාර්ලිමේන්තුවට යන්න? ඇත්තටම කැමති නෑ. සර් දැන් මේ කොරෝනාත් එක්ක දැන් අය ඉදිරිපත් වුණා. ඉදිරියේදී අපි මේ සම්පූර්ණ ශක්තිය දාලා මේ රටේ ආර්ථිකය ගොඩනගනවා. පාර්ලිමේන්තුවට ආවත් ආර්ථිකය ශක්තිමත් කරනවා. ඒ කියන්නේ ඔබතුමා එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ එන්න අවශ්‍යතාවයක් පසුව රාජපක්ෂ මහතා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අකුණුලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සැවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. මහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගත් තොරතුරු තාක්ෂණයේ ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලා සමග ඔබේ අධ්‍යාපන දිවියේ ඉදිරි පියවර තබන්න බඳවා ගැනීම ආරම්භ කර ඇත. 0772 ස්ලිට් ඇකඩමි. පසුගිය රජය සමයේ දේශපාලන පරිගැනීම් වෙනුවෙන් ගොනු කළ නඩු සඳහා සාධාරණය ඉෂ්ට වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. සාමාන්‍යයෙන් යම්කිසි කෙනෙක් සැකපිට අත්අඩංගුවට ගන්න ඉස්සෙල්ලා මුලින්ම පොලිසිය කරන්නේ සැකකරුවාව ලුහුබඳින්න ඉස්සෙල්ලා සාක්ෂි හඹා යන එක. හැබැයි ගියාණ්ඩුව කාලේ කරේ ඒක නෙවෙයි. ඒගොල්ලෝ මුලින් කරේ සාක්ෂි හඹාගෙන යන්න ඉස්සෙල්ලා සැකකරුවා ලුහුබඳගෙන ගිහින්. සැකකරුවා ලුහුබඳගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි සාක්ෂි හොයන්න ගත්තේ. ඒතර සාක්ෂි හොයන්න ගත්තම සාක්ෂි නැහැ. ඇයි සාක්ෂි නැහැ? මොකද හේතුව මේ අත්අඩංගුවට ගැනීම බොහෝ විට කරනු ලැබුවේ පොලිසිය විසින් කරනු ලැබුණ පරීක්ෂණ මත නෙවෙයි. අරලියගන්ධි මන්දිරයේ පිහිටවලා තිබුණු දූෂණ විරෝධී කමිටුව කියලා හදාගත්ත කොමිටුවක විසින් දෙන්නා ලබන උපදෙස් මත. ඒකට අපි වැඩිදුර යන්න ඕනේ නැහැ. මෑතකදී හිරු නාලිකාවට දුන්නු අමුක සාකච්ඡාවකදී FCID එකේ හිටපු ඒ වෛද්‍ය අලංකාර මැතිතුමා කියනවා එතුමාට කාවද පරීක්ෂණයට ලක් කරන්න ඕනේ, කාගෙන්ද කට උත්තර ගන්න ඕනේ අනාදිය පිළිබඳව නියෝග දුන්නේ අල්මිකසික මහත්මයා, චම්පකරණවක මහත්තයා, රාජේෂ් සේනරත්න මහත්තයා, උන්ට දිශානායක මහත්තයා එතන හිටියයි කියලා එතුමා කියනවා. ඇතුළු කොමිටුවක් විසින් තමයි නම් කරන්නේ කාගෙන්ද කට උත්තර ගන්න ඕනේ කියලා. ඒ වෛද්‍ය අලංකාර මැතිතුමාටම අපි ළඟ තියෙනවා අර හඬපට නිකුත් කරපු මන්ත්‍රීතුමා මේ විරුද්ධ පක්ෂයේ එතුමාම නිකුත් කරපු හඬපටවල එතුමා එකක කියනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාව මේ දිවිනගුම නඩුව ඇත්තට අරගෙන මුලින්ම රිමාන්ඩ් කරාම කතා කරලා කියනවා ලොක්කා නියම වැඩේ ෂෝක් කියලා අප හම්බෙයිද අපි දෙනක නවත්තන්න කියලා මේ හඬපටවල කියනවා. අපි ළඟ හඬපට තියෙනවා. තව හඬපට තියෙනවා ජොනි කරදරකාරයෙක් කොහොමද එතකොට දාන්න ඕනේ කියලා විද්‍ය අලංකාර මැතිතුමාට මේ රංජන් රාමනායක මන්තුමාගේ හඬපට තියෙනවා. සමහර නඩුවල චෝදනා මිනිමරුම අපි දැක්කා. නඩු දවස් දෙක ඉස්සෙල්ලා කතා කරලා තමයි නඩුකාර නෝනාගෙන් කතා කරලා කියන්නේ මොනවා හරි කරලා හිරේ දාන්න දුමින්ද සිල්වා වගේ. එතකොට නඩු තේන්දුව වෙන්නේ හිරේ දාන්නේ. වැඩිකාරය කරන්නේ. එතකොට නීත්‍යානුකූල නැති ආයතනයක් හදලා නීත්‍යානුකූල නොවන මාර්ග වලින් නඩු දාලා සාමාන්‍යයෙන් සාක්ෂි නැතුව වෙනත් ආකාරයකට පරිගැනීම සඳහා නඩු දාලා ඒ නඩු ඒ ආණ්ඩුව කාලෙම උසාවියෙන් විසික් කරා දැන් එකින් එක ඒ නඩු වලට සාධාරණ ඉෂ්ට වෙමින් පවතිනවා. නිවැරදි ආකාරයට පොලිසියට ස්වාධීනව තමන්ගේ කාරණා කටයුතු කරන්නටත් අධිකරණයට බලපෑම් නොකර ටෙලිෆෝන් එකෙන් බොහොම ස්තුතියි මැඩම් මම ප්‍රොමෝෂන් එක කතා කරන්නම් කියලා එහෙම නැත්නම් සා නියමයි අපනන් දෙන්න එපා එතකොට මම වැඩේ බලා ගන්නම් කියලා කොහොම හරි දුමින්ද සිල්ලව වර්ධ කරයා කරන්න මම ප්‍රොමෝෂන් දෙන්නම් කියලා മന്ത്രിවරු බලපෑම් කරන යුගයත් අවසానයි.
සුවසැරිය ගිලන් රථ සේවාවේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සුවසැරිය පදනම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පදනමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ දහස් ගණනක් සේවකයන් අතරින් තිදෙනෙකු පමණක් ගිලන් රථ සේවය පිළිබඳ පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවයි. සුවසරිය පදනමේ සභාපති දුමින්ද රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ සුවසරිය ගිලන් රථ සේවාව වෙනුවෙන් 1500කට අධික කාර්ය මණ්ඩලයක් සේවය ලබා දෙන බවයි. පවතින COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍යංශ හා අත්වැල් බැඳ ගනිමින් තම සේවය සෞඛ්‍යාරක්ෂිතව සහ කාර්යක්ෂමව ඉටු කරන බවත් ඒ සඳහා සේවකයන්ට උපරිම සෞඛ්‍යාරක්ෂාව සලසා ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලට අනුව සේවකයන් සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටලවලට අමතරව ආරක්ෂිත කණ්නාඩි මුහුණු ආවරණ අත්වැසුම් සහ රබර් බූට් පවා ලබා දී ඇති බව සුවසරිය පදනම පෙන්වා දෙනවා. එසේම සුවසරිය පදනමේ ගිලන් රථ අබලන් සහ නියමිත තත්ත්වයෙන් නොමැති බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන්ද පැහැදිලි කරන එම පදනම පෙන්වා දෙන්නේ සිය ගිලන් රථ සියල්ලම ඉතා උසස් ක්‍රියාකාරී තත්ත්වයක පවතින බවයි. සිය ගිලන් රථ නවතා තැබීම සඳහා සෑම පොලිස් ස්ථානයකම වෙන් කළ ස්ථානයක් පවත්වාගෙන යන බවත් ඇතැම් අවස්ථාවල ගිලන් රථ විවිධ ස්ථානවල නැවැත්වීමට සිදු ඇත්තේ ඒ ප්‍රදේශවල ආවරණ කටයුතු වල පහසුව සඳහා බවත් සුවසරිය පදනම අවධාරණය කරනවා. හදිසි අවස්ථාවන් වලදී ළඟාවීමේ කාලය අතින් ජාත්‍යන්තර මට්ටම හා සමව සිටීමට සුවසරිය ගිලන් රථ සේවාවට මේ අනුව හැකි වී තිබෙන බවද එම පදනම පෙන්වා දෙනවා. මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සුවසරිය ගිලන් රථ සේවාව ඉදිරියේදී ජනතා සේවය වෙනුවෙන් වඩාත් සංවිධානාත්මකව කැපවීමට සූදානම් බවයි. මේ අතර සුවසරිය ගිලන් රථ සේවයේ සුවිශේෂී ජනතා කාර්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මම මේක දේශපාලනය කරන්න සූදානම් නැහැ. රැකියාවකට වඩා වුන් කරන්නේ ජීවිත බේරා ගැනීමේ මෙහෙයුම. ඇත්ත වශයෙන්ම පොලිස් ස්ථානවල නෙවෙයි අපි මේක නවත්තන්න පළවෙනිම උත්සාහ කරේ. ඉස්පිරිතාලවල. හැබැයි ඉස්පිරිතාලවල උත්සාහ කරාම එක වෘත්තීය සමිතියක් කිව්වා පැත්ත පළාතේ ගේන්න එපා කියලා ඔය ඇම්බියුලන්ස්. අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී අපි තීරණය කරා නැහැ අපි පොලිසියවල නවත්තමු. ඇත්ත වශයෙන්ම පොලිසියවල නවත්තන්න ගත්ත තීරණය තමයි හොඳම තීරණය. නමුත් ඔව් කාර්යාල පහසුකම් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. හැමදේම එක පාට කරන්න බෑ. ගරු ඇමතුමේනි මම කියන්න කැමති මුදල් වෙන් වෙලා තිබුණා 2020 මම පිළිගන්නවා කරදර මහ ගොඩක් තිබ්බා ඔබතුමියටත් ඒක කරගන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. 2021 මේ මුදල් වෙන් කරලා තියෙනවා. අපි අවමය මේ කාර්යාල 50ක් 2021 හදමු කියලා මම ඔබතුමියට යෝජනා කරනවා. රුපියල් මිලියන 600ක් වෙන් වෙලා තියෙනවා. ඒ මුදල් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. සමහර පොලිසියවල ආසාදනය සිද්ධ වෙලා තියෙනවා. ඒ ආසාදනය සිද්ධ වෙච්ච නිසා එහෙට මෙහෙට යන්න වෙලා තියෙනවා. ඒක අසාමාන්‍ය දෙයක් මේ අපි මුණ දෙන්නේ. මේක ටෙම්පරරි වැඩක්. නමුත් අපි පොලිසිවල වාහනේ නවත්තලා ඒ ඔවුන්ට අවශ්‍ය උපපොළවල් හදන්න දැනටම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එතුමිය ඔළුව වැනුවා මම විශ්වාස කරනවා එතුමිය බලාපොරොත්තු වෙනවා කියලා අවම වශයෙන් 50ක් අතේ අවුරුද්දේ හදන්න. හැම 19 අනුව සුවසරියේ ගිලන් රථයේම කොරෝනා ආසාදිතයන් අරන් යන්නේ නැහැ. තෝරාගත්ත ඇම්බියුලන්ස් වල විතරයි අරගෙන යන්නේ. ඒ වගේ ගමන් කරන EMT සේවකයන්ට සෞඛ්‍ය බලධාරීන් විසින් අනුමත කරපු PP කට්ටල පමණයි භාවිතයට ගන්න. අනිත් එක තමයි ආසාදිතයන් ප්‍රවාහනය කරන ඇම්බියුලන්ස් විස බීජ හරණය කරන්න හරියට තැන් තැන් වල ටැප් වල හොදනවා කියලා මොන බොරුවක්ද මේ කියන්නේ? විස බීජ හරණය කරන්නේ රෝහල් වල. සියලු සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව. කතානායකතුමනි මේ ආයතනය පාලනය වෙන්නේ ජනාධිපතිතුමා විසින් පත් කරන 7 දෙනෙක්ගෙන්. ඒ නිසා සේවකයන්ට අයිතිවාසිකම් තියෙනවා. ඔවුන්ට හැකියාව තියෙනවා වෘත්තීය සමිති පිහිටවන්න. ඒකට මේ 3 දෙනා කරන මාධ්‍ය සාකච්ඡාව නෙවෙයි. ඔවුන් සමග අති බහුතරයක් සේවකයෝ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ඉල්ලීම් අවශ්‍ය විදිහට ඉෂ්ට කරලා දෙන්න සේවක අයිතිවාසිකම් රැක ගනිමින් ගරු ඇමතිතුමියනි ඔබට අවශ්‍ය ඕනෑම සහයෝගයක් අපි දෙන්න සූදානම් කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. දැන් තවත් දේශීය පුවත් කීපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව කළුතර උතුර බේරුවල අලුත්ගම යන දුම්රිය ස්ථාන විෂ බීජ හරණය කිරීම අද සිදු කෙරුණා. මෑතර ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මුවාවරණ සහ ආරක්ෂිත ඇඳුම් කටළු බෙදා දීමක්ද අද සිදු කළා.
ගිනිකොන දිග බෙංගාල බොක්කම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වයේ ඉදිරිපෑ 24 තුළ සුළි කුණුටුවක් දක්වා වර්ධනය වී ලබන බදාදා සවස් කාලයේදී මෙරට නැගෙනහිර වෙරළ ප්‍රදේශයට ඇතුළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යලි දැනුම් දෙනතුරු කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙසයි. ලොව හුදකලාම හස්තියා ලෙස හඳුන්වන පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක රඳවා සිටි ශ්‍රී ලංකාවේ කාවන් හස්තියා කාම්බෝජයේ වනාන්තර අභය භූමියක් වෙත රැගෙන යාමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව රුසියානු ජම්බෝ ජෙට් යානයක රැඳ වූ විශේෂිත කුටියකට ඇතුළු කළ 36 හැවිරිදි කාවන් රැගෙන යන්නේ උතුරු දිග කාම්බෝජයේ සියම් රීප් අක්කර 25000ක අභය භූමියක් වෙතයි. රට වටා හිරු ඒ සමගින් අදට ඔබෙන් සමුගන්නවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි තමමු හෙට මධ්‍යහන 11:55 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.